අපි පළමු පරිච්ඡේදයේදී තියොඩලයිට් මැනුමට අදාළ පළමු පරිච්ඡේදයේදී සාකච්ඡා කරා මේ තියොඩලයිට් එක කොටස් පිළිබඳව. එක් කොටසකින් සිදු කරන කාර්ය පිළිබඳව. ඒ වගේම තියොඩලයිට් වර්ග පිළිබඳව. දැන් මේ පරිච්ඡේදයේ අපි කතා කරනවා මේ තියොඩලයිට් මගින් කොහොමද කෝණ මැනගන්නේ? මොන වගේ කෝණද මැනගන්නේ කියන කාරණාව අපි මේ පරිච්ඡේදයේදී සාකච්ඡාට භාජනය කරනවා. තියොඩලයිට් එක ක්‍රියාකාරීත්වය. තියොඩලයිට් එක ක්‍රියාකාරීත්වය. එහිදී සඳහන් කරනවා තියොඩලයිට් මූලික වශයෙන් සිරස් හා තිරස් තලයේ කෝණ මැනිය හැක. දැන් පුතේ අපි ඉගෙනගෙන හමාරයි තියොඩලයිට් භාවිතා කරමින් මනින කෝණ. තිරස් තලයේ කෝණම ඉන්න පුළුවන්. සිරස් තලයේ කෝණම ඉන්න පුළුවන්. ඔබට මතක ඇති එවැනි කෝණ වර්ග පහක් ගැන කතා කරා. තිරස් තලයේ කෝණ, දිගංශය, අන්තර්ගත කෝණ, උත්ක්‍රම කෝණ. කෝණ වර්ගීකරණයේදී අපි සාකච්ඡාට භාජනය කරා. තිරස් තලයේ කතා කරා, සිරස් තලයේ කතා කරා, ආරෝහණ කෝණ, අවරෝහණ කෝණ. මේ තලයට ඉහළට ආරෝහණ කෝණ, මේ තලයෙන් පහළට අවරෝහණ කෝණ. මෙන්න මේ කෝණ මැනගන්නා ආකාරය පිළිබඳව අපි කෙටියෙන් විස්තර කරමු. සිරස් කෝණ පිළිබඳව සැලකීමේදී සාමාන්‍යයෙන් සිරස් අක්ෂය දිගේ එනම් ගුරුත්ව දිශාවට ප්‍රතිවිරුද්ධ අක්ෂයක දිගේ සිරස් කෝණය 0.0 ලෙසද ගුරුත්ව දිශාවට පිහිටි අක්ෂය දිගේ සිරස් කෝණය අංශක 80 ලෙසද සඳහන් කර ඇත. මොන වැදගත් වාක්‍යයක්. සාමාන්‍ය අක්ෂය දිගේ එනම් ගුරුත්ව දිශාවට ප්‍රතිවිරුද්ධ අක්ෂය. ගුරුත්ව දිශාවට ප්‍රතිවිරුද්ධ අක්ෂය. මොන කෝණ මැනීමේද? සිරස් කෝණ. මේක තිරස් තලයේ කෝණනේ. සිරස් තලයේ කෝණ. මයින්කොට ගුරුත්ව දිශාවට ප්‍රතිවිරුද්ධ අක්ෂය. මේ ගුරුත්වය මේක ප්‍රතිවිරුද්ධ අක්ෂය. මේ ප්‍රතිවිරුද්ධ අක්ෂය 0.0 කියලා ගන්නවා. ගුරුත්ව දිශාවේ පිහිටි අක්ෂය දිගේ සිරස් කෝණය මෙන්න මේ කෝණය මේ පැත්ත ගත්තාම අංශක 180 කියලා සඳහන් වෙලා තිබෙනවා. මොන තලයේ කෝණ මයින්කොටද? සිරස් තලයේ කෝණ. මේ පැත්තේ කෝණ මයින්කොට. මේ පැත්ත 0.0 කියලා සලකනවා. මේ පැත්ත ගත්තාම 180 කියලා ගන්න. මේ ලෙසද සඳහන් කර ඇත. උපකරණය නිසි පරිදි මට්ටම් කිරීමෙන් සහ මධ්‍යගත කිරීමෙන් පසු එනම් උපකරණය නිසි පරිදි සැකසීමෙන් පසු ඉහතකී සම්බන්ධතාවය ලබා ගත හැකිය. අපි උපකරණය මට්ටම් කිරීම සහ මධ්‍යගත කිරීම කරනවා. මේ ලස්සන වචන දෙක ඉතා වැදගත් වාක්‍ය. මට්ටම් කිරීම, මධ්‍යගත කිරීම. මට්ටම් කිරීමට අපි කියනවා ලෙබලින්. මධ්‍යගත කිරීමට කියනවා සෙන්ටරින්. සෙන්ටරින් යන ලෙවලින් කිරීමෙන් පසු මේ සම්බන්ධතාවය අපිට ගන්න පුළුවන් හරියටම මේ අක්ෂය 0.0 ලෙසට ඊට ප්‍රතිවිරුද්ධව ගුරුත්ව දිශාවට පිහිටි අක්ෂය සිරස් කෝණය 180ක් ලෙසද අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි ඊළඟට බලමු තිරස් කෝණ සම්බන්ධයේදී ප්‍රධාන වශයෙන් කෝණ වර්ග තුනක සාකච්ඡා කරනවා. තිරස් තලයේ කෝණ. තිරස් තලයේ කෝණ වර්ග තුනකට සාකච්ඡා කරනවා. එයින් පළමු කෝණය අන්තර්ගත කෝණය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා included angle. මොකද්ද පුතේ මේ කෝණයට කියන්නේ? අන්තර්ගත කෝණය included angle. යම් මැනුම් රේඛා දෙකක් අතර මේ තිබෙන්නේ යම් මැනුම් රේඛා දෙකක් අතර කෝණය අන්තර්ගත කෝණය ලෙස හැඳින්වේ. මෙහිදී පහත රූපේ දැක්වෙන පරිදි B මත මධ්‍යගත කර මට්ටම් කරනු ලැබේ. මෙන්න මේ B කියන ස්ථානයේ ඊටාම නිවැරදිව මධ්‍යගත කරනවා. මධ්‍යගත කරනවා කියලා කියන්නේ දැන් ඔබ දන්නවා මධ්‍යගත කරනවා කියලා කියන්නේ මේ තෙපාව මත තියොඩලයිට්ටුව අටවලා තියොඩලයිට්ටුවේ සිරස් අක්ෂය හරියටම B කුඤ්ඤයේ මැද එක සමපාත කරනවා. මැදත් එක්ක සමපාත කරනවා. මේ සමපාත කරලා දුරේක්ෂය
කැලින්ම හරවනවා තිරස්ක්ෂය දිගේ ඒ ලක්ෂය දෙසට. ඒ ලක්ෂය දෙසට හරවලා ඒ ලක්ෂය මතත් එක්ක තිරස්කෝණය 0.0.0ට සමපාත කරනවා. 0.0.0ට සමපාත කරලා ඒ සැනින්ම දක්ෂිණාවර්තව කරකවනවා C දෙස. C ලක්ෂය සමග සමපාත කරලා කලම්ප කරලා අදාළ පාඨාංකය ලබා ගැනීමෙන් තමයි අපිට අන්තර්ගත කෝණය මැනිය හැක්කේ. එය සිදු කරන විදිහ ඔන්න නැවතත් ඔබට මම තවත් ආකාරයෙන් කෙටියෙන් පැහැදිලි කරනවා. ABC කෝණය සෑදෙන පරිදි පුතේ මේ ආකාරයෙන් තිබෙනවා පොළව මත කුඤ්ඤ තුනක්. මේ තිබෙනවනේ කුඤ්ඤ තුන. හරි? ඔන්න කුඤ්ඤ තුන තිබෙනවා. ඒ වගේ මේ කුඤ්ඤ මත මේ වගේ ඇණයක් සටහන් කරලා තිබෙනවා. හරියටම ලක්ෂය හඳුනා ගන්න. මේ තමයි ඒ ලක්ෂය. එතකොට ඒ ලක්ෂය වෙන්නේ පුතේ මෙන්න මෙතන මේ ස්ථානයේ ඒ ලක්ෂය වන්නේ. B ලක්ෂය වන්නේ මෙන්න මේ ස්ථානයේ B. C ලක්ෂය වනවා ඔන්න ඔය ස්ථානයේ C. මුලින්ම ලෙවල් මැච් තියොඩ්ලයිට්ටුව මෙන්න මේ මත සම්බන්ධ කරලා මට්ටම් කිරීම සහ මධ්‍යගත කිරීම කරනවා. කරලා එහි දුරේක්ෂයෙන් කෙලින්ම ටාගට් කරන්නේ ඒ ඇණය. දුරේක්ෂය මැද්දේ යන හරස් කෙඳි හරහා දුරේක්ෂය මැද්දේ යන හරස් කෙඳි හරහා නිවැරදිව ඒ ඇණය සමපාත කිරීම සිදු කරනවා. ඒ සමපාත කරලා තමයි එහි පාඨාංකය 0.0.0 බවට පත් කරන්නේ. ඉන්පසුව ක්‍රමයෙන් දුරේක්ෂය C කුඤ්ඤය වෙතට හරවනවා. C කුඤ්ඤය වෙතට හරවලා C ඇණයත් එක්ක සමපාත කරනවා. C ඇණයත් එක්ක සමපාත කරලා බලනවා. ඊටාම නිවැරදිව හරස් කෙඳිත් එක්ක සමපාත කරලා බලනවා තිරස් පාඨාංකයේ අගය. ඒ අගය තමයි අංශක ගාන වෙන්නේ ABC කෝණයට අදාළව. ABC කෝණයට අදාළව. මේ ක්‍රියාවලිය මෙසේ විස්තර කරනවා. ඉන්පසු උපකරණය BE රේඛාව ලෙස සලකනු ලැබේ. ඉන්පසු උපකරණයේ තිරස් රේඛාව BE රේඛාව දිගේ 0.0 ලෙස සලකනු ලැබේ. සකස් කරනු ලැබේ. ලෙස සකසනු ලැබේ. දැන් අපි මේ වෙද්දී උපකරණය මේ ස්ථානයේ ගහලානේ තිබෙන්නේ. ගහලා මැදගත කරලා මට්ටම් කරලා BA රේඛාව දෙසට හරවනවා. ඒ කියන්නේ A පෙග් එක දෙස බලනවා. පෙග් එක මත තියෙන ඇණය දෙස බලනවා. 0.0 සකස් කරන්නේ කොහොමද? මෙහිදී පහත අනුපිළිවෙල ක්‍රියාවලිය සිදු කළ හැකිය. අපි කලින් පරිච්ඡේදයේ පැහැදිලි කරා යටි තහඩුව සහ උඩු තහඩුව. lower plate and upper plate. අපි එහිදී පැහැදිලි කළා lower plate එක කරකවලා කැරකවීමෙන් 0.0 සකස් කර ගන්න පුළුවන්. අංශක 0යි, කලා 0යි, විකලා 0යි. සිරස් කෝණය 0.0 ලෙස සැලකීම සඳහා මුලින්ම යටි තහඩුව කලම්ප කර උඩු තහඩුව ලිහිල් කරනු ලැබේ. යටි තහඩුව කලම්ප කරනවා, යටි තහඩුව කලම්ප කරලා උඩු තහඩුව ලිහිල් කරනවා. යටි තහඩුව කලම්ප කරා, උඩ තහඩුව ලිහිල් කරා. උඩු තහඩුව ලිහිල් කර කෝණය අංශක 0.0ට ඊතා ආසන්නසේ සලකා උඩු තහඩුවත් කලම්ප කරනවා. දැන් මොකද කරන්නේ? යටි තහඩුව කලම්ප කරන උඩු තහඩුව ලිහිල් කරනවා. යට තහඩුව කරකවන්න බෑ. උඩු තහඩුව අපි කරකවලා ආසන වශයෙන් බිඳුවට ගත්තා. බිඳුවට අරගෙන උඩු තහඩුවත් කලම්ප කරනවා. දැන් දෙකම හොල්ලන්න බෑ. ඊට පස්සේ තිබෙනවා ස්පර්ශක ස්ක්‍රූප්පුව. අර කතා කරේ ටැන්ජන්ට් ස්ක්‍රූ එක. මේ ටැන්ජන්ට් ස්ක්‍රූ එකෙන් ඊටාම සියුම් සීරු මාරු කරන්න පුළුවන්. අන්න ස්පර්ශක ස්ක්‍රූප්පුව ඊටා සෙමෙන් සීරු මාරු කිරීම මගින් තිරස් කෝණය 0.0 ලෙස නිවැරදිව සැකසිය හැකිය. ඕන තිරස් කෝණය 0.0 ලෙස ඊටාම නිර්වද්‍ය ලෙස සකස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙහිදී උඩු තහඩුව කලම්ප කර ඇති නිසා
උඩු තහඩුව තවදුරටත් චලනය කළ නොහැක. දැන් මේක උඩු තහඩුව චලනය කරන්න බෑ. දැන් යටි තහඩුව කොහොමත් කලම්ප කරලා. උඩු තහඩුව කරකවන්නත් බෑ. දැන් උඩු තහඩුව කරකවාගෙන තමයි අපි කෝණයම ඉන්නේ. දැන් යටි තහඩුවයි උඩු තහඩුවයි දෙකම කලම්ප කරලා බිඳුවයි බිඳුවේ තියෙන්නේ. පැහැදිලිද? හරි. මෙහිදී උඩු තහඩුව කලම්ප කර ඇති නිසා උඩු තහඩුව තවදුරටත් චලනය කළ නොහැකිය. එහෙත් උපකරණයේ සිට යටි තහඩුව ලිහිල් කිරීමෙන් දුරේක්ෂය තවදුරටත් යටි තහඩුව මගින් කැරකිවිය හැකිය. අන්න දැන් උඩු තහඩුව කරකවන්න බෑ. උඩු තහඩුව කැරකුවහොත් තිරස් පාඨාංකය වෙනස් වෙනවා. උඩ ප්ලේට් එක කරකවන්න පුළුවන් වුණොත් තිරස් පාඨාංකය වෙනස් වෙනවා. උඩු තහඩුව කලම්ප කර යටි තහඩුව කරකවනකොට තිරස් පාඨාංකය වෙනස් වෙන්නේ. යටි තහඩුව කරකවලා අපි මොකද කරන්නේ? මෙන්න මෙහෙම. එහෙත් උඩු තහඩුව කලම්ප කර ඇති බැවින් යටි තහඩුව මගින් දුරේක්ෂය කරකුවද තිරස් කෝණය වෙනස් නොවේ. එනම් තිරස් කෝණය අගුරුලා ඇත. උඩු තහඩුව කලම්ප කරපු නිසා කොච්චර දුරේක්ෂය කැරකුවත් තිරස් කෝණය වෙනස් වෙන්නේ. අර වර්ණීය පරිමාණයක් නේ තියෙන්නේ. ඒ පරිමාණය වෙනස් වෙන්නේ. මේක ටිකක් ඉතාම සංකීර්ණ කාර්යභාරයක්. ඒ තේරුම් ගැනීමට ටිකක් අපහසු කාරණාවක් මා නැවතත් ඔබට පැහැදිලි කරනවා. මේ විදිහට තියොඩ්ලයිට්ටුව ගත්තාම තියොඩ්ලයිට්ටුවේ උඩ තහඩුවයි යටි තහඩුවයි. හරිනේ? උඩු තහඩුවයි යටි තහඩුවයි. මේ උඩු තහඩුවේ තියෙනවා මෙන්න මෙහෙම කලම්ප කරන්න පුළුවන් කෑල්ලක්. ඒ වගේම තමයි ටැන්ජන්ටල් ස්ක්‍රූ එක. යටි තහඩුවේ තියෙනවා මෙන්න මෙහෙම එකයි ටැන්ජන්ටල් ස්ක්‍රූ එකයි. මේ උඩු තහඩු දෙකයි මේ තහඩු දෙකයි මේ දෙකම ලිහිල් කිරීමෙන් දෙකම කරකවන්නත් පුළුවන්. එකක් කරකවලා එකක් ලිහිල් කරන්නත් පුළුවන්. දැන් අපි මුලින්ම මොකද්ද කරනවා කිව්වේ? මුලින්ම කරන්නේ මේ ආයත් මං කියන්නම් උඩු තහඩුව ලිහිල් කරනු ලැබේ. ආයත් මුලට එන්න. අපි ආපහු මුලින් ඉඳන් බලමු. තිරස් කෝණය බිඳුවයි බිඳුව ලෙස සැලකීම සඳහා මුලින්ම උපකරණයේ යට තහඩුව කලම්ප කරනවා. මෙන්න මේ යට තහඩුව කලම්ප කරා. හිර කරා කරකවන්න බැරුව. යටි තහඩුව කලම්ප කරු ලැබේ. ඉන්පසු කෝණය අංශක බිඳුවට ඉතා ආසන්න වනසේ සලකා උඩු තහඩුවත් කලම්ප කරනවා. දැන් මෙහෙම කරකවනවා. කරකවලා අපිට මේ කරකවනකොට මෙන්න මේ eyepiece එකෙන් බලන්න පුළුවන්. ඔන්නෝම දුරේක්ෂය තියෙනවනේ. මේ දුරේක්ෂයේ මෙන්න මේ eyepiece එකක් තියෙනවා. මෙන්න මෙතනින් ඇස තබා බලන්න පුළුවන්. මෙතන තබා ඇස තබනකොට ඒ තිරස් පාඨාංකය වෙනස් වීම සිදු වෙනවා. ඇස තබලා මේ උඩ ප්ලේට් එක කරකවලා ආසන වශයෙන් බිඳුවයි බිඳුවට ගන්නවා. බිඳුවයි බිඳුවට ගන්න බැහැ. ඇයි ගන්න බැරි? සියුම් සීරු මාරුවෙන් තමයි කරන්නේ. මේකත් කලම්ප කරනවා. කලම්ප කරලා උඩු තහඩුවේ තිබෙන මේක උඩු තහඩුව මේක යටි තහඩුවේ තිබෙන ටැන්ජන්ටල් ස්ක්‍රූ එක කරකවනවා. කරකවලා බිඳුවයි බිඳුවට ගේනවා. බිඳුවයි බිඳුවට ගේනවා. මේකත් ක්ලෑම්ප් කරනවා. දැන් මේ ඔක්කොම ක්ලෑම්ප් වෙලා තිබෙන්නේ. හතරම. මේ සියුම් සීරු මාරුව උඩු තහඩුවේ සියුම් සීරු මාරුව. මේ සාමාන්‍ය සීරු මාරු ස්ක්‍රූපු දෙක. ඔහොම ස්ක්‍රූපු හතරක් තිබෙනවා. ඉන්පසු කෝණය අංශක බිඳුවයි බිඳුවට ඉතා වන සලකා උඩු තහඩුව කලම්ප කරු ලැබේ. උඩු තහඩුවත් කලම්ප කරා. ඉන්පසු ස්ක්‍රූපු ඊ සීරු මාරුව ඉතා සෙමෙන් සීරු මාරු කිරීමෙන් තිරස් කෝණය බිඳුව ලෙස නිවැරදිව සකස් කළ හැකිය. නිවැරදිව සකස් කළ හැකිය. මේක කරකවලා සියුම් සීරු මාරුවක ඒ උඩු තහඩුවේම තමයි බිඳුවට ගේනවා. ඔන්න දැන් තිරස් පාඨාංකය මේ ක්‍රමාංකිත පාඨාංකය බිඳුවට ඇවිල්ලා. මෙහිදී උඩු තහඩුව කලම්ප කර ඇති නිසා උඩු තහඩුව තවදුරටත් චලනය කළ නොහැක. උඩු තහඩුව කරකවන්න බෑ. උඩු තහඩුව කැරකුවහොත් අර පාඨාංකය බිඳුවෙන් එපිටට යනවා. ඊට පස්සේ එනවා එහෙත් උපකරණයේ යටි තහඩුව ලිහිල් කිරීමෙන් මේක ලිහිල් කරනවා. යටි ස්ක්‍රූප්ව ලිහිල් කරනවා. යටි තහඩුව කැරකවිය හැකිය. එහෙත් උඩු තහඩුව කලම්ප කර ඇති බැවින් යටි තහඩුව මගින් දුරේක්ෂය කැරකුවද
තිරස් පාඨාංකය වෙනස් නොවේ. දැන් යටි තහඩුවත් එක්ක දුරේක්ෂය කරකවන්න පුළුවන්. යටි තහඩුවත් එක්ක දුරේක්ෂය කරකවන්න පුළුවන්. නමුත් උඩු තහඩුව කලම්ප කර ඇති නිසා දුරේක්ෂය කොච්චර කරකුවත් පාඨාංකය 0.0ෙම තියෙනවා. ඒ කරන්නේ අපි කුමක් සඳහාද? යටි තහඩුව කරකවලා තමයි අපි කෙලින්ම ගේන්නේ කාමතරද? මෙන්න මේ ලක්ෂ්‍ය මතට ගේනවා. මේක ගහලා යටි තහඩුවෙන් කරකවලා මේක ගෙනාවාම මේ බිඳුවේ පිහිටනවා. බිඳුවේ පිහිටුවාට පස්සේ ඔන්න යටි තහඩුවයි උඩු තහඩුවයි ආය දැන් දෙකම කලම්ප කරනවා. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ කියනවා ඉන්පසු යටි තහඩුව මගින් දුරේක්ෂය ඒ දෙසට කරකවා යොමු කර නිවැරදි ඉලක්ක ගත කරගනු ලැබේ. ඉන්පසු යටි තහඩුව මගින් දුරේක්ෂය ඒ දෙසට කරකවා අනේ දෙසට කරකවා ඉලක්ක කරගනු ලැබේ. එහිදීද දල වශයෙන් යටි තහඩුව ඒ දෙසට යොමු කළ කලම්ප ස්පර්ශක ස්ක්‍රූපුව මගින් සෙමෙන් සීරු මාරු කරමින් නියමිත පරිදි යොමු කරගනු ලැබේ. මේ කුමක්ද මේ කියන්නේ? දැන් මේ යටි තහඩුවත් එක්ක තමයි මේ ගේම් එක ප්ලේ කරන්නේ. දැන් ඔන්න කරකවලා ගත්තාම මෙන්න මේ වගේ පසුබිමේ හරස්කෙදි ඔන්නෝම සමපාත වෙලා තිබෙනවා. හරස්කෙදිත් එක්ක ඇණය පේන්න ඕනේ මේ මෙහෙම. ඔන්නෝම තමයි ඇණය පේන්නේ. දැන් ඔක අතින් කරකවුවාම ලොකු වෙනසකින් එහාට මෙහාට යනවා. අර යට තහඩුවේ සියුම් සීරු මාරුව ටැන්ජන්ට් ස්ක්‍රූ එක ස්පර්ශක සීරු මාරුව හිමීට කරකවනකොට හරියටම ඒ ලක්ෂය මත තිබෙන මෙන්න මේ ආකාරයට ඒ ලක්ෂය මත තිබෙනක මෙන්න මේක මෙහාට යනවා. මේක මෙහාට ගිහිල්ලා හරියටම හරස් කෙඳිත් එක්ක මේ ආකාරයට සමපාත වීම සිදු වෙනවා. ඔන්න ආකාරයට හරස් කෙඳිත් එක්ක සමපාත වීම සිදු වෙනවා. ඕනෝකට තමයි යටි තහඩුවේ තියෙන ස්පර්ශක සීරු මාරුව භාවිතා කරන්නේ. ඊට පස්සේ බලමු. දැන් කියනවා ස්පර්ශක ස්කෘපුව මගින් සෙමෙන් සීරු මාරු කර નિયમિත පරිදි යොමු කරගනු ලැබේ. අන්න දුරේක්ෂය નિયમિත පරිදි යොමු කරගන්නවා. නමුත් තාම අර තිරස් පාඨාංකය 0.0ෙම තමයි. ඊළඟට බලන්න. මෙහිදී උඩු තහඩුව කලම්ප කර ඇති නිසා අන්න උඩු තහඩුව කලම්ප කර ඇති නිසා තිරස් කෝණය නොවෙනස්ව පවතී. මේ අනුව B සිට A දෙසට තිරස් කෝණය 0.0 වේ. දැන් බලන්නකෝ මේ පැත්තට යොමු කරාට පස්සේ යටි තහඩුව කලම්ප කරලා තියෙන්නේ. පාඨාංකය 0.0 තියෙන්නේ. දැන් මොකද කරන්න ඕනේ? ඔබටම තේරෙනවා උඩු තහඩුව යටි තහඩුවත් කලම්ප වෙලා උඩු තහඩුවත් කලම්ප වෙලා දැන් උඩු තහඩුව රිලීස් කරනවා. උඩු තහඩුව නිදහස් කරලා ඔහොම්ම කරකවලා අරන් යනවා කාමතරද C මතට. C එක්ක හරියට ටාගට් කරගන්න. එතකොට අපිට නිවැරදිව ලැබෙනවා ABC කෝණය. ඒක විස්තර කර තිබෙන ආකාරය බලන්න. ඉන්පසු යටි තහඩුව කලම්ප කර තිබියදී උඩු තහඩුව ලිහිල් කර එය දක්ෂිනාවර්තව කැරකීම මගින් යටි තහඩුව කලම්ප කර තිබියදී උඩු තහඩුව ලිහිල් කරනවා. උඩු තහඩුව ලිහිල් කර එය දක්ෂිනාවර්තව කැරකවීම මගින් දුරේක්ෂය C දෙසට යොමු කරන්න. අන්න C දෙසට යොමු කරා. මේ පැත්තට කරකවලා ගන්නවා. C ආසන්නෙන් පේනකම් ගන්නවා. හරියටම ටාගට් කරන්න බෑ. ආසන වශයෙන් කුඤ්ඤය පේලා කුඤ්ඤේ උඩ යකඩ ඇණය පේනකම් ආසන වශයෙන් කරකවලා ගන්නවා. ඊට පස්සේ එයාගේ තිබෙන ස්පර්ශක ස්ක්‍රූපුව මගින් තමයි හරියට මෙතෙන්ට ගන්න. ස්පර්ශක ස්ක්‍රූපුව සීරු මාරු කරන්න පුළුවන් යාන්තම්. මේ තිබේ. මෙහිදීද දුරේක්ෂය දල වශයෙන් C දෙසට යොමු කර කලම්ප කර ස්පර්ශක ස්ක්‍රූපුව මගින් සෙමෙන් කරකවා නිවැරදිව යොමු කරනු ලැබේ. ස්පර්ශක ස්ක්‍රූපුවෙන් හිමින් කරකවා හරියටම C ගේ ඇණයත් එක්ක හරස් කෙඳි සමපාත කරනවා. මේ විදිහට මෙන්න මේ විදිහට තමයි නිරීක්ෂණය වෙන්නේ.
තා චුට්ටක් එහාට යන්න ඕනේ. ඒ පොඩ්ඩක් එහාට ගන්න තමයි ස්පර්ශක ස්ක්‍රූප්ව කරකවන්නේ. ඔබ මේ වීඩියෝ දර්ශන පෙළ නරඹන ඔබ ප්‍රායෝගික පරීක්ෂණයේ තිබෙනවා පුතේ ප්‍රායෝගික පරීක්ෂණ වීඩියෝ සෙට් එකේ තිබෙනවා තියඩ්ලයිට් ටු මැනුම කියලා කොටසක්. ඒ වීඩියෝ එකත් ඔබ මේ වෙලාවේ බලනවා නම් ඊටාම වටිනවා. මේ ප්‍රායෝගිකත්වය ඔබට එයින් අවබෝධ කරගන්න පුළුවන්. මෙවිට උපකරණයේ උඩු තහඩුව යටි තහඩුව මත කැරකෙන බැවින් උඩු තහඩුව භ්‍රමණය වූ කෝණය කියවා ගත හැකිය. දැන් යටි තහඩුව කලම්ප කරලා උඩු තහඩුව භ්‍රමණය කරනකොට අන්න දැන් කෝණය වෙනස් වෙනවා. පැහැදිලිද? මෙම කෝණය BABC මැනුම් රේඛාව අතර අන්තර්ගත කෝණයයි. ඉහත ක්‍රියාවලිය අනුගමනය කිරීම මගින් තියඩ්ලයිට්ව මගින් අන්තර්ගත කෝණ මැනගත හැකිය. ඔන්න ඔය ක්‍රියාවලිය ඊටාම හොඳින් නිරීක්ෂණය කරන්න, හොඳින් අධ්‍යයනය කරන්න ඔබට ගොඩාක් දේවල් මෙයින් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ඊළඟට අපි කතා කරනවා පුතේ උත්ක්‍රම කෝණ ගැන. ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල්. උත්ක්‍රම කෝණ. පහත රූපයේ දක්වා ඇති පරිදි යම් මනුම් රේඛාවක් තවදුරටත් දිගු කිරීමෙන් මේ දක්වා ඇති පරිදි මනුම් රේඛාවක් තවදුරටත් දිගු කිරීමෙන් සෑදෙන බාහිර කෝණය උත්ක්‍රම කෝණයයි. කොහොමද පුතේ? කිසියම් බහුවස්ත්‍රයක රේඛාවක් දිග් කිරීමෙන් ඊට අනුයාත පාදය සමග සෑදෙන කෝණය අපි කියනවා උත්ක්‍රම කෝණය කියලා. දැන් මේ උත්ක්‍රම කෝණය මනින්න කොහොමද? අර ක්‍රමයට වඩා වෙනස් දරුවෝ. හොඳට බලන්නකෝ මේ කරන ක්‍රමවේදය පිළිබඳව. මා පැහැදිලි කරලා ඊට පසුව ඔබත් එක්ක මේ වාක්‍ය වලින් මේ සිදු කරන ක්‍රියාවලිය සාකච්ඡාවට භාජනය කරමු. හරිනේ? ඔන්න මම ඔබට පැහැදිලි කරනවා මේ ක්‍රියාව සිදු කරන ආකාරය පිළිබඳව. මුලින්ම උපකරණය හොඳින් අහගන්න. මුලින්ම උපකරණය B ලක්ෂය මත ස්ථානගත කරනවා. B ලක්ෂය මත ස්ථානගත කරනවා. ස්ථානගත කළා අපි මොකද කරන්නේ? උඩු තහඩුව කලම්ප කරනවා. යටි තහඩුව නිදහස් කරනවා. කරලා යටි තහඩුව කරකවලා බිඳුවට ගන්නවා. ඊට පස්සේ යටි තහඩුව විතර ස්පර්ශක ස්ක්‍රූප්ව කරකවලා බිඳුව පාඨාංකයට ගෙනාවා. යටි තහඩුව කලම්ප කරා. යටි තහඩුව කලම්ප කරාට පස්සේ ආය බිඳුව පාඨාංකය වෙනස් වෙන්නේ නැහැ. එය පැහැදිලි. කලින් කෝණය මනගත විදියට. ඊට පස්සේ උඩු තහඩුව නිදහස් කරලා උඩු තහඩුව ගෙනල්ලා කැලින්ම ඒ මත සමපාත කරනවා. ඒ තියෙන කුඤ්ඤය මත. සමපාත කරනවා. හරියට කුඤ්ඤයේ පිටි ඇණය මත ටාගට් වෙනකන් ඇණයත් එක්ක සමපාත වෙනකන් උඩු තහඩුවේ ස්පර්ශක ස්ක්‍රූප්වද කරකවා බිඳුව කරනවා. දැන් අපි මෙතන ඉඳලා මේ දෙස තමයි බලන් ඉන්නේ. මෙතන ඉඳලා මේ දෙස. අපිට ඕනේ මේ පැත්තේ කෝණය බලන්නනේ. අපි මෙතන තියාගෙනම මෙන්න මෙහෙම බලපෑක අපි උපකරණය සංක්‍රාන්ති කරනවා. උපකරණය සංක්‍රාන්ති කිරීමෙන් අනතුරුව දැන් අපිට මේ පැත්ත පේන්නේ. දැන් අපි මෙතනනේ සිටින්නේ. මෙතන ඉඳලා මෙන්න මේ පැත්ත බැලුවා. හරි? කොහොම ඉඳලා B සිට A දෙස බැලුවා. හරිනේ? අපි දැන් උපකරණය සංක්‍රාන්ති කරනවා මේ පැත්තට. සංක්‍රාන්ති කරලා මේ පැත්තේ ඉඳලා ටාගට් වෙන්නේ අපිට කවුද? D ලක්ෂයයි. 180ක රේඛාව. ඊට පස්සේ උඩු තහඩුව කලම්ප කරලා යටි තහඩුව කලම්පය ඉවත් කරලා නිදහස් කරලා මේ කෝණය කරකවනවා C පැත්තට. C ටාගට් කරගත්තාම අපිට ඒ කෝණයෙන් කියවෙන්නේ DBC අගයයි. මෙවැනි අවස්ථාවක උපකරණය සංක්‍රාන්ති කිරීම සිදු කරන්න ඕනේ. ඒ තමයි උත්ක්‍රම කෝණයක් ගැනීමේදී සිදු කරන ක්‍රමවේදය සංක්‍රාන්ති කිරීම.
අපි බලමු මේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය වචනත් එක්ක. මෙහිදී උත්ක්‍රම කෝණය මැනීම සඳහා ඉහත පරිදිම B නම් ස්ථානයේ උපකරණය නිවැරදිව ස්ථානගත කර මට්ටම් ගත කර යුතුය. මේ ස්ථානීය උපකරණය මට්ටම් කිරීම සහ මධ්‍යගත කිරීම. දැන් ඔබ දන්නවා මට්ටම් කිරීම කියන්නේ මොකද්ද? මධ්‍යගත කිරීම කියන්නේ මොකද්ද කියලා ඊටාම පැහැදිලිව දන්නවා. මට්ටම් කිරීම සහ මධ්‍යගත කිරීම කරා. ඉන්පසු පහත සඳහන් ක්‍රියාවලිය අනුගමනය කිරීම මගින් කෝණේ අගය මැනගත හැකිය. ඉන්පසු පහත සඳහන් ක්‍රියාවලිය අනුගමනය කිරීම මගින් පහත කෝණය මැනගන්න පුළුවන්. ඒ කෝණය මැනගන්න ආකාරය දැන් බලමු. උපකරණයේ උඩු තහඩුව කරකවීම මගින් තිරස් කෝණය 0.0 ලෙස සලකනු ලැබේ. අන යටි තහඩුව කලම්ප කරලා උඩ ඉන්පසු උඩු තහඩුව කලම්ප කර උඩු තහඩුව කරකවීම මගින් තිරස් කෝණය 0.0ට හරවනවා. හරිනේ? ඊට පස්සේ උඩු තහඩුව කලම්ප කරනවා. ඉන්පසු උඩු තහඩුව කලම්ප කරා. හරිනේ? ඉන්පසු යටි තහඩුව කැරකවීම මගින් උපකරණය දුරෙක්සේ ඒ දෙසට යොමු කර යටි තහඩුවද කලම්ප කරගනු ලැබේ. නැවතත් උපකරණය දුරෙක්ෂය මේ දෙස යොමු කරලා යටි තහඩුවයි උඩු තහඩුවයි දෙකම කලම්ප කරනවා. අපි පරිමාණය දිහා බැලුවාම පෙන්වන්නේ තිරස් පාට අංකය 0.0. එවිට BA දෙසට තිරස් කෝණය මෙන්න මේ BA දෙසට තිරස් කෝණය කීය වෙලාද 0.0 වෙලා. ඕන දැන් ඊට පස්සේ තමයි උපකරණය සංක්‍රාන්ති කරන්න යන්නේ. ඊළඟට කියන උපකරණය මෙහිදී මැනිය යුතු කෝණය වන්නේ උත්ක්‍රම කෝණය වන නිසා BCD කෝණය වන නිසා කුමන හෝ උපක්‍රමයක් භාවිතා කරමින් B සිට D තිරස් කෝණය 0.0 වන ලෙස සැකසිය යුතුය. B සිට D දෙසට තිරස් කෝණය 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 0.0 කරන්න ඕනේ. මෙන්න මේ දෙසට B D දෙසට 0.0 කරන්න ඕනේ. දැන් B A පැත්තට 0.0 වෙලා තියෙනවා. B D පැත්තට 0.0 කරන්න ඕනේ. කොහොමද කරන්නේ? මේක කියනවා කෙසේ නමුත් D මැනුම් ස්ථානයක් ප්‍රායෝගික ක්‍රියාකරමේදී පොළව මත දැකිය නොහැක. ඔහොම D එකක් නැහැ. අපි ඉමේජ් කරගත්තේ ගන්න එකක් නේ. අපි සිතින් මවා ගන්න D ලක්ෂයක් තමයි තිබෙන්නේ. ඔහොම එකක් තිබ්බනම් ඔය මතර කෙලින්ම ගහන්න පුළුවන්. එහෙම එකක් නැහැනේ. එහෙම එකක් නැහැ. හිතා ගන්නවා මේ හරහා ABD 180 රේඛාවේ පවතිනවායි කියලා. ඒ නිසා උපකරණය බලන්න කරන වැඩේ මේ නිසා උපක්‍රමය වන්නේ දුරේක්ෂය සංක්‍රාන්ති කිරීම නැමැති උපක්‍රමයයි. දුරේක්ෂය සංක්‍රාන්ති කරනවා. නැවතත් ඔබට කියන්න මේ පැත්තෙන් බලන් හිටියා කැලින්ම මෙහා පැත්තට හැරෙව්වා ආපහු මේ පැත්තෙන් බැලුවා. ඒ බලනකොට අනිවාර්යෙන් පේන D-ත් එක්ක ඒක රේඛීය වෙන රේඛාවක්. කෝණය 0.0 සැකසීමෙන් අනතුරුව රූපයේ පරිදි සිරස් වෘත්තය කලම්ප කර ලිහිල් කර ඒ 180කින් අනෙක් පසට සිරස් තලයේ කරකවනවා. දැන් මේ දුරේක්ෂය කලම්ප කරලා තියෙන්නේ අපි. ලිහිල් කරා කැරකුවා. ලිහිල් කරලා කැරකුවා. දැන් අර දුරේක්ෂයත් කලම්ප කරන්න පුළුවන්. දැන් යටි තහඩුව උඩු තහඩුවත් කලම්ප කරන්න පුළුවන්. දුරේක්ෂයත් කලම්ප කරන්න පුළුවන්. දුරේක්ෂය කලම්ප කරාම කැරකෙන්නේ නැහැ. දැන් මෙයා බයිනකොට කලම්ප කරලා තියෙන්නේ. නැත්තම් මෙහාට ගැලවෙනවනේ. හෙලවෙනවනේ. ඒ නිසා කලම්පය බුරුල් කරලා කරකවනවා. සංක්‍රාන්ති කරා. දුරේක්ෂය සංක්‍රාන්ති කිරීමේදී එහි තිරස් කෝණය කලම්ප කර ඇති බැවින් එම කෝණය වෙනස් නොවේ. තිරස් කෝණය වෙනස් වෙන්නේ නැහැ. දුරේක්ෂය කැරකුවයි කියලා උඩු තහඩුව යටි තහඩුව දෙකම කලම්ප කරලා නේ තියෙන්නේ. තිරස් කෝණ වෙනස් වෙන්නේ නැහැ. සිරස් කෝණය කැරකෙනවා. අපිට සිරස් කෝණය අදාළ නැහැ. අංශක 180කින් වෙනස් වෙනවා සිරස් කෝණය. බිම්මැනුමේදී තිරස් කෝණ පිළිබඳව පමණක් සලකන බැවින් සිරස් කෝණ වෙනස් වීම
මැනුමට බලපාන්නේ නැත. අපි මේ තිරස් කෝණ මයින් එනකොට සිරස් කෝණය එහාට මෙහාට වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. සිරස් කෝණය එහාට මෙහාට වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි තිරස් කෝණ තමයි ඉන්නේ. ගැටලුවක් නැහැ ගැන හිතන්න එපා. මේ අනුව දුරේක්ෂය සංක්‍රාන්ති කිරීමෙන් පසු BD රේඛාවෙල්ලේ තිරස් කෝණය 0.0ම වේ. මේ ආකාරයට කරකවා බලනකොට දැන් අපි දුරේක්ෂය මේ පැත්තට හැදලා තියෙන්නේ. දුරේක්ෂය මෙන්න මේ පැත්තට තියෙන ඔන්න ඔහොමයි තිබෙන්නේ. අපි ඇස තබා බලන්නේ මෙතනින්. ඒත් 0.0 වෙලාම තිබෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? යටි තහඩුව කලම්පේ ඉවත් කරලා ප්‍රදේශ කරලා මේක මේ පැත්තට කරකවලා කවුරු ටාගට් කරනවද? C ටාගට් කරනවා. C ටාගට් කරලා යටි තහඩුව නැවතත් කලම්ප කරලා පාඨාංකය බැලුවාම අපි උදාහරණයක් විදිහට බැලුවොත් අංශක 38යි කලා 12යි විකලා 45 වෙලා තියෙනවා. ඔය වගේ වෙලා තියෙනවා. මේක තමයි උත්ක්‍රම කෝණ මැනීමේ ක්‍රියාවලිය. අපි බලමු මේක කොහොමද සටහන් වෙලා තිබෙන්නේ කියලා. ඉන්පසු යටි තහඩුවේ කලම්ප කර තිබියදී උඩු තහඩුව ලිහිල් කිරීම මගින් දුරේක්ෂය කරකවා C දෙසට ගන්න පුළුවන්. අන යටි තහඩුව කලම්ප කර තිබියදී යටි තහඩුව කලම්ප කර තිබියදීම උඩු තහඩුව ලිහිල් කිරීමෙන් දුරේක්ෂය කරකවා C ස්ථානයට යොමු කිරීම. උඩු තහඩුව ලිහිල් කරලා උඩු තහඩුව ලිහිල් කරාම තමයි සිරස් පාඨාංකය වෙනස් වෙන්නේ. යටි තහඩුව ලිහිල් කරොත් කැරකෙන කෝණය වෙනස් වෙන්නේ. උඩු එක ලිහිල් කරා යටි තහඩුව කලම්ප කර තිබෙදීම උඩු තහඩුව ලිහිල් කරලා කරකවනවා. එය C දෙසට යොමු කර C දෙසට යොමු කර උඩු තහඩුවත් කලම්ප කරනවා. ඉන්පසු ස්පර්ශක ස්කෘප්ව සීරු මාරු කිරීම මගින් හරියටම C දෙසට ටාගට් කර ගන්නවා. පහත රූපයේ පරිදි උඩු තහඩුව භ්‍රමණය කෝණය උත්ක්‍රම කෝණය වශයෙන් ලැබේ. මෙන්න මේක උත්ක්‍රම කෝණය වශයෙන් ලැබෙනවා. මේ පැත්තට බිඳුවයි මේ පැත්තට කියවුවාම ආසන්න වශයෙන් අපි බලමු. අපි අගයක් දාගත්තා. ඒ අගය කීයද තියෙන්නේ? 38යි 12යි 45 මේ ආකාරයෙන් පේනවා. මේ කියවෙන්න ඕනේ 38යි 12යි 45. ආසන්න වශයෙන් ඔය ගානක් අගයක් අපිට පෙන්වන්න ඕනේ. මේ උත්ක්‍රම කෝණ මැනීමේ ක්‍රියාවලිය. උඩු තහඩුව යටි තහඩුව හැසිරවීම පිළිබඳව ඔබට හොඳින් අවබෝධයක් තිබිය යුතුයි. එහිදී කෙටියෙන් මතක තබා ගන්න යටි තහඩුව කලම්ප කර හිර කරලා කලම්ප කරලා උඩු තහඩුව කැරකවීමෙන් තිරස් පාඨාංකය වෙනස් වෙනවා. උඩු තහඩුව කලම්ප කරලා යටි තහඩුව කැරකවීමෙන් දුරේක්ෂය විතරයි කැරකෙන්නේ. තිරස් පාඨාංකය වෙනස් වෙන්නේ නැහැ. අපිට තිබෙන තිරස් පාඨාංක ලබා ගැනීම පමණයි. සිරස් පාඨාංක ලබා ගැනීම පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඊළඟට අපි එනවා තවත් ප්‍රධාන මැනුම් ක්‍රමයක් තිරස්තලයේ කෝණයක් දිගංශය. දිගංශය කියලා කියනවා පුතේ චුම්බක උතුරට හෝ නිශ්චිත දිශාවකට කොමක්ද? චුම්බක උතුරට හෝ නිශ්චිත දිශාවකට සාපේක්ෂව දක්ෂිනාවර්තව මනිනු ලබන කෝණය. චුම්බක උතුරට හෝ නිශ්චිත දිශාවකට සාපේක්ෂව දක්ෂිනාවර්තව මනින කෝණයට අපි දිගංශය එහෙම නැත්නම් බෙයාරින් කියලා කියනවා. යම් රේඛාවක දිගංශය යනු පහත රූපයේ පරිදි එම රේඛාව උතුරු දිශාවේ සිට දක්ෂිනාවර්තව කැරකවන කෝණයයි. මේ උතුරු දිශාව කියලා කිව්වට සාපේක්ෂව අපි නිශ්චය කරගන්නා ස්ථානයක් කරගෙන ඒකට දක්ෂිනාවර්තව කැරකුවත් ඒ දිගංශයමයි. යම් රේඛාව දිගංශය මැනීමේ ක්‍රමය මනෝ විද්‍යාවේදී බහුලව යෙදෙන ක්‍රමයකි. බොහෝ අවස්ථාවල මේ දිගංශය යෙදීම බහුල වශයෙන් භාවිතා වෙනවා. මෙහිදී උපකරණය A නැමැති ස්ථානයේ නිවරදිව ස්ථානගත කර මට්ටම් කර කෝණ මැනීම සඳහා සුදුසු තත්වයකට පත් කරනු ලැබේ. A නැමැති ස්ථානයේ නිවරදිව ස්ථානගත කරලා මේ A නැමැති ස්ථානයේ නිවරදි ස්ථානගත කරලා කෝණ මැනීම සඳහා සුදුසු තත්වයකට පත් කරනු ලැබේ. ඉන්පසු පහත ක්‍රියාව අනුගමනය කරයි. කුමක්ද කළ යුත්තේ? A නැමැති ස්ථානයේ මට්ටම් කිරීම සහ මධ්‍යගත කිරීම කරනවා. උතුරු දිශාවට යොමු කරලා
මාලිමාවකින් උතුරු දිශාව නිවැරදි ආකාරයෙන් බලා ගන්න පුළුවන්. බලාගෙන යාගේ පාඨාංකය 0.00 කරා දක්ෂිනාවර්තව B පැත්තට කැරකුවා කෝණය මැනගත්තා. දැන් නැවතත් බලමු උතුරු දිශාවට යොමු කළ කොහොමද 0.00 කරන්නේ? යටි තහඩුව කලම්ප කරා උඩු තහඩුව කරකවලා ස්පර්ශක සීරු මාරුවත් එක්ක 0.00 කරනවා. උඩු තහඩුව කලම්ප කරලා යටි තහඩුව රිලීස් කරලා ටාගට් කරනවා උතුරු දිශාව. යටි තහඩුව උඩු තහඩුවයි දෙකම ක්ලෑම්ප් කරා. යටි තහඩුව කලම්ප කොට තියදී උඩු තහඩුව නිදහස් කරලා B දෙසට යොමු කරනවා. ටැන්ජන්ට් ස්ක්‍රූ එක ස්පර්ශක ස්ක්‍රූප්පුව සමගින් හරියටම B එක්ක ටාගට් කරලා උඩු තහඩුව යටි තහඩුවයි දෙකම කලම්ප කරලා පරිමාණය තිරස් පාඨාංකය පරීක්ෂා කරාම ඒ තිරස් පාඨාංකය මේ AB රේඛාවේ දිගංශය හෙවත් උතුරු සමග දක්ෂිනාවර්තව සාධන කෝණය වෙනවා. රූපය ආකාරයට A B1 පාදය කෝණය දිගංශය A B2 දිගංශය මේ A B1 දිගංශය A B2 දිගංශය A B3 දිගංශය සහ A B4 දිගංශය මේ ආකාරයට වෙන් වශයෙන් මැනගැනීමේ හැකියාව පවතිනවා. වෙන් වශයෙන් මැනගැනීමේ හැකියාව පවතිනවා. බලමු මේ ක්‍රියාවලියත් නැවත වතාවක් කොහොමද දිගංශමයින්නේ කියලා. උපකරණයේ යටි තහඩුව කලම්ප කර යටි තහඩුව කලම්ප කරනවා. මේ අවස්ථා තුනේදී මේ ක්‍රියාව සිදු වෙනවා. යට එක තමයි කලම්ප කරන්නේ. කලම්ප කර උඩු තහඩුව කැරකවීම මගින් යටි තහඩුව කලම්ප කර උඩු තහඩුව කැරකවීම මගින් තිරස් කෝණය 0.00 ලෙස සැකසීම සහ ඉන්පසුව උඩු තහඩුව කලම්ප කිරීම සිදු කරනවා. යටි තහඩුව කලම්ප කරා උඩු තහඩුව නිදහස් කරා. උඩු තහඩුව කරකවලා අපිට පුළුවන් මොනව කරන්නද? 0.00ට සමපාත කරන්න. කොහමද පුතේ යටි තහඩුව කලම්ප කර උඩු තහඩුව කරකවනවා. උඩ එක තමයි කරකවන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් යටි තහඩුව ලිහිල් කරලා දැන් උඩු තහඩුව හොල්ලන්නේ නැහැ. යටි තහඩුව ලිහිල් කර දුරේක්ෂය උතුරු දිශාවට යොමු කර යටි තහඩුවද කලම්ප කිරීමෙන් උතුරු දිශාවේ එල්ලේ තිරස් කෝණය 0.00 ලෙස සලකන්න පුළුවන්. එතන කොහොමද අපි උතුරු දිශාව දැනගන්නේ? මාලිමාවකින් උතුරු දිශාව බලනවා. ඒ මාලිමාවේ තිබෙන උතුරු දිශාවට නිවැරදිව සමපාත කිරීම කරලා 0.00 සකස් කරගන්න. ලෙස සකසී ඇත. ඉන්පසු යටි තහඩුව කලම්ප කර තිබියදී යටි තහඩුව කලම්ප කර තිබියදී උඩු තහඩුව නිදහස් කරනවා. උඩු තහඩුව ලිහිල් කර මැණියුතු රේඛාව ඔස්සේ ඒ B1 දක්වා යොමු කොට B ලක්ෂයේ දුරේක්ෂය නිවැරදිව යොමු කර උඩු තහඩුව යටි තහඩුව භ්‍රමණය වූ කෝණ පරිමාණය මගින් කියවා ගත හැකිය. උඩු තහඩුව යටි තහඩුව වටා උඩු තහඩුව හිර කරලා යටි තහඩුව වටා උඩු තහඩුව කරකවනකොට අදාළ කෝණය අපිට ලබා ගන්න පුළුවන් කෝණ පරිමාණය කියවා ගැනීම. අපිට මේ ආකාරයට AB2 AB3 AB4 රේඛාවල දිගංශත් මෙන්න මේ ක්‍රමවේදයට වෙනම පරීක්ෂා කිරීමේ හැකියාව තිබෙනවා. අපි ඊළඟ පරිච්ඡේදයේදී තුන්වන පරිච්ඡේදයේදී තෙරළට මැනුම් ක්‍රියාව හා සම්බන්ධ තවත් වැදගත් කාරණා කිහිපයක් සාකච්ඡාට භාජනය කරමු.